හිරේ ඉන්න මිනිස්සු හිරෙන් නිදහස් වෙනවා වගේ අපි අසරණකම් වලින් නිදහස් වෙන්න ඕනේ. මොකද අසරණකම් වල අපි හිර වෙලා ඉන්නේ. අන්නේ අසරණකම් වලින් නිදහස් වෙලා සරණක් අපට ලබා ගන්න පුළුවන් බුදුන් වහන්සේ සරණ ගියොත්. අන්නේ අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ. ධර්මයේ සරණ යන්නේ ඇයි? ඒ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ තමයි අපි මේ අසරණකම මුදව ගන්නට පාවිච්චි කරන්න ඕන. ඒ නිසා ඒ ධර්මය හදවතින්ම සරණ යන්න ඕනේ. එතකොට තමයි පින ගලන්නේ. ඊළඟට අපිට මේ මාර්ගය සකස් කරලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ සංඝ රත්නය. මහා කාශ්‍යපාදී මහා කීනාසව මහරහතන් වහන්සේලා නේද? ඊළඟට ඔය ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ මහරහතන් වහන්සේලා, එතනින් මෙහා ඉන්න සම්මුති මහා සංඝ රත්නය, මේ ආර්යයන් වහන්සේලා සහ සම්මුති මහා සංඝ රත්නය තමයි මේ ධර්මය ආරක්ෂා කරගෙන නේද? අපි උනත් මේ පැවිදි ජීවිත ගත කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ බණ අහපු නිසානේ. ඒතරණ අන්නේ ආර්ය මහා සංඝ රත්නය, සම්මුති මහා සංඝ රත්නය, සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණධරන මහා සංඝ රුවණ ගැන යමෙක් අතුලාන්තයෙන්ම සරණාගමනයක් සිදු වෙනවා නම් ඔබ වහන්සේලා තමයි ආර්යයන් වහන්සේලා තමයි මට මාර්ගය පෙන්වන්නේ. නේද? උන්වහන්සේලාගේ මෙවන් ගුණ තියෙනවා. උන්වහන්සේලා තමයි මගේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ කියන්නේ යහපත් මිත්‍රයා. දැන් අපිත් එක්ක ඉන්න සමහර යාළුවෝගේ තරම කොහොමද? හිතරි දෙනවට සමහර වැරදි කරද්දිත් උදව් කරනවා. එහෙම නේද සමහර යාළුවෝ? දැන් මත්පැන් බොනවා කියලා හිතමු අපි උන කාරෝරි තාත්තා කෙනෙක්. දැන් මේ තාත්තට හොඳ යාළුවෙක් ඉන්නවා කියලා හිතමුකෝ. බනින්නේ නැහැ. බැන්නොත් කියන්නේ වරදෙන් ගලව ගන්න නින්දාවක්වත් කරන්නේ නැහැ. මොකද යාළුකම නැති වෙයි කියලා. අපිට ඉන්න ගොඩාක් යාළුවෝ එහෙමයි. යාළුකමෙන් ලැබෙන ලාභ නිසා හරි යාළුකම රැක ගන්න කියලා හරි වැරදි කරද්දිත් නිස්සබ්ද වෙනවා. මුනිවත රකින්නවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා එහෙම නැහැ. තුවාලයකට බේත් දාද්දි රිදෙනවද නැද්ද? රිදෙනවනේ. රිදෙයි කියලා නොදා හිටියොත් අයහපතක් වෙන්නේ. කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයේ සමහර දේවල් දේශනා කරද්දි දන්නවා හොඳට රිදේ මෙව්වට කියලා. හරිද? ඒක බේත් දානවා වගේ වැඩක්. ඒක කරන්නම වෙනවා. මොකද නැත්තම් ලොකු හානියක් වෙනවා. සංසාර ගමනේ. ඉතින් ඒ විදිහට කල්යාණ මහා සංඝ රත්නය කියලා කියන්නේ අන් අය වරදක් කරද්දී මුනුවත නොරකින අන් අයගේ යහපත දකිද්දි ඒක අගයන නේද? කල්යාණ මිත්‍රයන්. ඒතර අන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සරණ යාම තමයි සංඝං සරණං ගච්ඡාමි. ඔන්න ඔය තිසරණේ සරණාගමනයේ තුල පුඤ්ඤාභිසන්ද සූත්‍රය සඳහන් කරන විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලනවා. ඒකේ හතරවෙනි කාරණාවට සඳහන් කරනවා යමෙක් පංචශීලයේ පිළිපදලා ඉන්නවා නම් පුඤ්ඤාභිසන්ද සූත්‍රය සඳහන් කරනවා එයාගේ ජීවිතේට ඒ පාපයෙන් ගැලවෙන මොහොතක් පාසා පින සම්පාදනය වෙනවා. උන් අපි කාරණා ටිකක් කතා කළා. අපේ ජීවිතවලට පින සම්පාදනය වෙන්න හේතු වෙන කාරණා. ඕකට කියනවා පුබ්බේච කත පුඤ්ඤතාව. හෙවත් පෙර කල පින් ඇති බව. දැන් පෙර කල පින් නැති බව මහා මංගල කාරණාවක්නේ. කෙනෙකුගේ ජීවිතේ සතුටුදායක වෙන්න බලපාන කාරණා වලට කියනවා මංගල කාරණා කියලා. මංගල කාරණාව තමයි පුබ්බේච කත පුඤ්ඤතාව හෙවත් පෙර කල පින් ඇති බව. ඔන්න එතකොට පෙර කල පින් ටික. ඕ ටික තියෙන කෙනාට යම් යම් ආත්ම භාව ලැබෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. තව ඉස්සරහට මේක දේශනාව තව කාරණා කතා වෙනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට සඳහන් කළ විදිහට විවිධ පැතිකඩ වලින් සම්පාදනය කරගත්තොත් පුණ්‍ය ගංගාවන්. එයාට ජීවිතයේ අවසාන කාලේ කියන්නේ එයා තරුණ කාලේ මැරෙන කෙනෙක් වෙන්න පුළුවන්, අවසාන කාලේ මැරෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ හිතට දැනෙනවා මම මහා පින්වන්තයෙක් කියලා. එයා ඒ වගේ මානසිකත්වයක ඉන්නේ. මං කරගත්ත පින් කියලා තමයි හිත කියන්නේ. සීලය තුලින්, සරණාගමන තුලින්, පරිත්‍යාග තුලින්. හරිද?
ඒ වගේ මානසිකත්වයක් හරීම නිදහස්. මම පව්කාරයෙක් කියන සංකල්පය තුල තියෙන දැවිල්ල, තැවිල්ල, පිච්චිල්ල මම මහා පුණ්‍යවන්තයෙක් කියන හැඟීම තුල දෙන්නේ. ඒක හිත නිකන් නිදහස් කරනවා. අන්නේ නිදහස් මානසිකත්වයෙන් මරණාසන්න මොහොත හැඩ ගැහෙනකොට එයාගේ මනස හරිම ප්‍රභාස්වරයි. දැන් පිනට කියන්නේ හදයම් පිනාතීති පුඤ්ඤං කියලානේ. හදවතේ පිනා යන ස්වභාවය පින කියනවා. ජීවිතේ බොහෝ පින්කලැත්තන්ට ජීවිතේ තරුණ කාලේ හරි වැඩිහිටි කාලේ හරි මරණාසන්න මොහොත එනකොට හදවතේ ලොකු පිනාගේ ස්වභාවයක් තියෙනවා. මොකද මෙයාට පෙරහැරක් වගේ පින්කම් මතක් වෙනවා. පුණ්‍ය කර්මයක් මතක් වෙනවා. මනස හරිම ප්‍රභාස්වරයි. අන්‍යය ඊටාම සාන්ත හිතකින් මේ භවයේ අවසන් මොහොත ගත කරනවා. ඊළඟ භවයේ උප්පත්ති ලැබනවා. ඒක මනුෂ්‍ය ජීවිතයක්, දිව්‍ය ලෝකයක නැත්නම් බ්‍රහ්මතලයක. අපි හිතමු යම්කිසි කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයකට ආව කියලා. ඔන්න මෙයාගේ පෙර පිනට මනුෂ්‍ය ජීවිතය ලැබුණා. ඊළඟට බලන්න මෙයාට පිනට ලැබෙන දේවල්. පළවෙනි කාරණාව තමයි උප්පත්ති ඉඳලම පෙර පින හේතු වෙලා නිරෝගී ජීවිතයක් ලැබෙනවා. ඔන්න ලැබෙන පළවෙනි ලාභය. බුදුරජාණන් වහන්සේ සඳහන් කළානේ පින කියන්නේ සැපයට කියන මොකද්ද? තවත් නමක්. එහෙනම් රෝගී බව කියන්නේ සැපද දුකද? දුකක්. එහෙනම් පින අඩුවීම. ඔය සඳහන් කළ පැතිකඩවල වලින් ජීවිතේට පින සම්පාදනය වීම අඩු වුණායට ලෙඩ වැඩි. ලෙඩ වැඩි කියන්නේ සැප වැඩිද දුක වැඩිද? දුක වැඩි. එහෙනම් යමෙක්ගේ ජීවිතේ පින පෙරපින් බලවත් නම් අන්න එයාට ලෙඩ අඩුයි. එහෙනම් සැප වැඩි එයාට. ලෙඩ තියෙන කෙනාට වඩා සැපවත් භාවයක් එයාගේ ජීවිතේ තියෙනවා. දැන් බලන්න මේ ලෝකෙට එබිල බැලුවට පස්සේ සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ ඉඳලා අවුරුද්දේ ඉඳලා අවුරුද්දක් යන්නේ නැහැ. සමහර දරුවෝ මාසයයි ඉපදිලා මාස 3යි මාස 5යි අවුරුද්දයි දැඩි සත්කාර ඒකකවල. කොහොම දරන්නද මේ ජීවිතේ? දැන් මේ සමාජ ජාලා එහෙම හරිය ප්‍රසිද්ධයිනේ. ඔය සමාජ ජාලා භාවිතා කරනවා නම් ඕ ගොඩාක් දැකලා තියෙනවද නැද්ද? පින් නේද? ආශිර්වාද කරන්න, සෙත් පතන්න, උදව් කරන්න කියලා කොච්චර දවසකට සමාජ ජාලාවල පුංචි දරුවන්ගේ රෝගී භාවයන් වෙනුවෙන් ඉල්ලීම් කරනවාද? ඒ දරුවෝ පින්නත්නි නහයට බට ගහලා. හරිද? ශරීරය තනින් තනට බට ගහලා. සේලයින් දීලා. උඩු බැලිය අතට චූටි ඇඳුමක් අඳවල අප්‍රමාණ දුකක් විඳිනවා. මොකද්ද මෙයා පෙන්වන්නේ? පෙරපින මතිකම නිසා රෝගී ජීවිතයක්. හැබැයි යාගේ වයසේම සමහර දරුවෝ ඉන්නවා ඒ දවස්වලට ඒ කාලේට අනේ දන ගන්නවා, සෙල්ලම් කරනවා, හුරතල් වෙනවා. මෙයා ඇඳක් උඩ, හෙදියු ටිකක් මැද, වෛද්‍යවරු ටිකක් මැද. හුස්ම ගන්න අමාරුයි. බලන්න පින මදුනා වෙන දේ. සමහර අයට ඕක අවුරුදු 5ේදී වෙනවා, 10ේදී වෙනවා, 15ේදී වෙනවා, 20ේදී වෙනවා, 30ේදී වෙනවා, 40ේදී වෙනවා, 70ේදී, 80ේදී නේද? වරින් වර ජීවිතේ රෝගාබාධ වලින් යට කරගෙන යනවා. රෝගාබාධ වලින් යට කරගෙන යනවා. ඔය ආරෝග්‍ය ශාලාවකට ගියොත්, ජාතික රෝහලකට එහෙම ගියොත් නේද? වාට්ටු 10ක 15ක 20ක ඇවිදලා આવුත් මොකද වෙන්නේ? සංසාරේ පාවෙනවද නැද්ද? ඇයි පෙර පින මදි කමට අප්‍රමාණ රෝගාබාධ හැදිච්ච අය විඳින දුක් දැකලාමයි. දැන් බක්කුල මහරහතන් වහන්සේ ගැන දන්නව නේද? කොහොමද තිබුණු නිරෝගී බව? කිවිසුමක්වත් ගිහිල්ලා නැහැ. හෙම්බිරිසාවක්වත් නැහැ. මොකද හේතුව? සසර ජීවිතේ සීලාදී ගුණ දහම් රකිමින් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට ඖෂධ ආදී පූජා කරලා තියෙනවා. බලන්න පින විපාක දුන්න හැටි. එතකොට යම් කෙනෙකුගේ ජීවිතේට පින හොඳට පෙරපින් තියෙනවා නම් ලෙඩ අඩුයි. ලෙඩ වැඩුණා බැනුම් අහන්නත් වෙනවද නැද්ද? බැනුම් අහනවා. ඇහෙන්න නෑ ඇහෙන්න කියන ඉස්පිරිතාලයක් වගේ කියලා. බලන්න කොච්චර හිතලා මාරුද කියලා. දැන් එහෙම ලෙඩ නැත්තම් ওই වචන අහන්න වෙනවද? අහන්න වෙන්නේ නැහැ. දැන් මේව කියද්දී දැන් අපේ ලෙඩ දුක් තියෙන හැටි දුක හිතෙනවත් දන්නේ නැහැ. දුක හිතෙන නෙවෙයි මේ කියන්නේ. ආපහු එහෙම නොවෙන්න අපි නිවන් දක්නත් එක් නිරෝගී සම්පන්න ජීවිත ඇති කරගන්න බොහෝ පින් කරන්න ඕනේ. දවසක් ගත්තට පස්සේ අපිට කොච්චර පින් කරන්න පුළුවන්ද?
අපි හැමදාම රැ නිදා ගන්න කලින් කල්පනා කරන්න ඕන. අද මම රැස් කරගත්ත පින මොකක්ද? පන්සිල් රැක්කද? හදවතින්ම තෙරුවන් සරණාගමන සිද්ධ වුණාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනා කළාද? නේද? හොඳට හැමදාම රැ නින්දට යද්දී කල්පනා කරන්න ඕන අද මං කරගත්තේ මොනවද? මොනවද කරගත්ත පින්? නේද? එහෙම අපේ ජීවිතේ සැලසුමක් තියෙන්න ඕන. මේ ගොඩාක් අය මේ ජීවිතේට ගොඩාක් සැලසුම් හදනවා. උසස් පෙළ කළා කැම්පස් යනවා, වෛද්‍යවරයෙක් වෙනවා, ඊට පස්සේ මේ වගේ හොඳ කෙනෙක් විවාහ කරගන්නවා, ඊට පස්සේ ගෙවල් දොරවල් හදනවා. ජීවිතේ ගොඩාක් සැලසුම් හදනවා මේ ජීවිතේට. ඊළඟ භවයට නිවන් දක්නාත් එක්ක අපි සැලසුම හදාගන්න ඕනද නැද්ද? හදාගන්න ඕන. එහෙනම් නිවන් දක්නාත් එක්ක නිරෝගී සම්පන්න භාවය ලබන්න නම් බොහෝ පින් කරන්න ඕන. ඊළඟට බලන්න පෙරපින් තියෙන කෙනාට ඊළඟට ලැබෙන එක තමයි ආයුෂය. දීර්ඝායුෂ. දීර්ඝ ආයුෂ ලැබෙනවා. සමහර දරුවෝ ඉන්නෝ මව් කුසේ නේද අම්මට සතුට දීලා තාත්තට සතුට දීලා සති දෙකයි ඉන්නේ. ඇයි එහෙම කියන්නේ අම්මට සතුට දීලා තාත්තට සතුට දීලා සති දෙකයි කියන්නේ? අම්මෙක් වුණාකට පස්සේ හරිම සන්තෝෂද නැද්ද? තාත්තෙක් වුණාකට පස්සේ හරි සන්තෝෂයි. නමුත් ඒ දරුවෝ ඒ සතුට දීලා සති දෙකයි ඉන්නේ. යනවා. කුසේ මාසයයි ඉන්නේ. යනවා. මාස 8යි ඉන්නේ. යනවා. ඇයි ආයුෂ මදි? ඇයි ආයුෂ මදි? සසර ගමනේ ආයුෂ ලැබෙන විදියට සීලාදී ගුණ ධර්මයන් වඩමින් පින්කම් කළා නැහැ. පින රැස් කරගෙන නැහැ. පුණ්‍ය ගුණම ඒ ජීවිතවල අඩුයි. සමහර අය ඉපදිලා අවුරුද්දෙන් දෙකෙන් මිය යනවා. සමහර අය අවුරුදු 10න් 15න් මිය යනවා. දැන් උදාහරණයක් විදිහට සඳහන් කළොත් දැන් මේක සිද්ධ වුනේ ජනවාරි මාසේ. ජනවාරි මාස සිද්ධ වුණේ ඒ පැත්ත පළාත කියන්න බෑ මට දරුවට හොඳ නැති නිසා ඥාතීන්ගේ උත්සවයක් තිබුණා. ඒ ඥාතීන්ගේ උත්සවයට පිටිනුත් ඥාතීන් එනවනේ. එහෙම ආපු එක පවුලක අවුරුදු 15ක දුවෙකුත් ආවා. අවුරුදු 15ක දුවෙකුත් ආවා. එයාලා අම්මා තාත්තයි ඒ පවුල කට්ටිය ආවා. මේ ගෙදර තිබ්බා මේ ගෙදර ඒ දරුවෙක් පාවිච්චි කරන බයිසිකලයක්. සාමාන්‍ය අවුරුදු 15 16 දරුවෝ පාවිච්චි කරන බයිසිකල තියෙන. ඒ බයිසිකලයක් තිබ්බා. හැබැයි මේකේ බ්‍රේක් නැහැ. බ්‍රේක් කැඩලා තිබිලා තියෙන්නේ. අර පිටින් ආපු ගෑනු දරුවෝ ඕක දන්නේ නැහැ. දැන් මොකද කට්ටියම කලබල වෙලාවක් උස් අවස්ථාවක් කියන්නේ. ඉතින් මෙයාට ඇත්තට වැඩක් නැහැනේ. මේ දරුවෝ මොකද කරේ? ගෑනු දරුවෝ අවුරුදු 15යි බයිසිකලේ ගත්තා. ඒ ගෙදර ඉඳලා ඉස්සෙල්ලා ටික දුරක් යන්න තියෙන්නේ මේ මම දන්න පළාතක වෙච්ච දෙයක්. මම දන්න පරිසරෙත්. මේ කෙලින් සමතලා පාර තියෙන්නේ. සමතලා පාර ගිහිල්ලා එකපාරට වංගුව තිනු පල්ලමට. දැන් මේ දරුවෝ මොකද කළේ? බයිසිකලේ ගත්තා. හරි උත්සව අවස්ථාව හරිම සන්තෝෂෙන් බයිසිකලේ පැදගෙන ගිහිල්ලා හැරුවා පල්ලමට. පල්ලමට හරවලා බ්‍රේක් කල්ලන මොකද වෙන්නේ? ඇල්ලෙන්නේ නැහැ. හිර වෙන්නේ නැහැ. දැන් ඒක දැකපු කෙනා තමයි පල්ලමේ කඩේ අක කෙනෙක් ඉඳලා. එයා තමයි දැකලා තියෙන්නේ. මේ දරුවා මරහන දීලා කෑ ගහලා. කෑ ගැහුවට බයිසිකලේ නතර වෙන්නේ නැහැ. බයිසිකලේ වේගෙන් ගිහලා තාප්පේ වැදුනා. දැන් පල්ලමට ගිහිල්ලා ආපහු මේව ටී හන්දියක් ඒක. පල්ලමට ගියාම මෙහෙම තියෙන මේ පැත්තට යන්න පුළුවන් මේ පැත්තට යන්න පුළුවන් මෙතන තාප්පේ. කෙලින්ම ගිහලා තාප්පේ හැප්පුණේ. දරුවගේ ඇස් දෙක තිබිලා තියෙන්නේ භාගයක් එළියේ. එතරම් ඉවරයි. ඇයි එහෙම සමහර අය මැරෙන්නේ? ඒක බාහිරයික උපක්‍රමයක් නෙවෙයි. පිට කැපිලා සෙම් කැපිලවත් නෙවෙයි. අන්න පෙර පාපයක්. කියන්නේ පෙර අපි හිතමු දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියනම් එයාගේ ජීවිතේ පින සම්පාදනය වෙනවනේ ඒක කරගත්තේ නැහැ. යම් කිසි විදිහකට සත්‍යයට හිංසාවක් ප්‍රාණඝාත කිරීමක් එයාගේ ජීවිතේ වෙලා. අන්න ඒ නිසා මොකද උනේ? අකාලේ මිය ගියා. අවුරුදු 15ක දරුවෙක් කියලා කියන්නේ අනාගතේ කොච්චර ලස්සන ලෝකයක්ද? සියල්ලම හීනයක් වුණා. බොඳ වෙලා ගියා. ඒ තුලින් අම්මා තාත්තට ලැබිච්ච දුක. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල මනුෂ්‍ය ජීවිතය ලබන්න යම් තාක් පිනක් කරගත්තා. එතනින් පස්සේ ආයුෂ ලැබෙන්නත් පිනක් තියෙන්න එපා. අන්නේ පුණ්‍ය ශක්තියට අවශ්‍ය දේවල් සසර ගමනේ සමහර අය සම්පාදනය කරගන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අඩු වයසින් මිය යනවා. අඩු වයසින් මිය යනවා. හැබැයි පින වැඩි කරගත්තොත් දීර්ඝ ආයුෂ ලබනවා. නේද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හිතමු වයස අවුරුදු 70 80යි 90යි කියලා. කෙනෙක් ඇඳ උඩ ඉන්නවා කියලා හිතමු. හරිද? ඒ කියන්නේ ජීවිත අවසාන කාලේ ඇඳ උඩ ටිකක් ඉන්නවා කියනකො වැඩිපුර කෙනෙකුට හිතෙනවා අනේ ඉතින් මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා යන එක. කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. කවදාවත් එහෙම හිතන්න එපා.
මොකද මේ මරණින් මතු ජීවිතේ නිරේ නම් අර මැඳුඩාරි හැරමිටියෙන් කහ ගහ යන්නේකද නැද්ද වටින්නේ? වටින්නේ. ඒ නිසා දීර්ඝායුෂ තියෙන ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. දැන් සමහර අපේ අමල තාත්තට ප්‍රාර්ථනා කරොත් අනේ මට ආයුෂ නැණි පාමුදුරනේ. හරිද? එහෙම කියන අමල තාත්තලා ඉන්නවා. හරිද? මේ ඔක්කොම ඉවරයක් වෙන නෑ ඒකත් එකක් කියලා. එහෙම හිතන්න එපා. මනුෂ්‍ය ජීවිතේ ආයුෂ ලැබෙන්නේ පෙර පිනට. අඩු වයසින් මැරෙන්නේ පවට. පාපයකට. ඒ නිසා පෙරපින් කළ ඇත්තෝ බලන නිරෝගී සම්පන්නයි දීර්ඝායුෂ ලබනවා. ඊළඟට සඳහන් කරනවා රූප සම්පත්තිය. පෙරපින් කළ ඇත්තන්ට හරීම ප්‍රසාද ජනක රූපයක් ලැබෙනවා. කළු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රසන්නයි. එහෙමයි නැද්ද? කළු වුණත් හරීම ප්‍රසන්නයි සමහර සුදු අයට වඩා. ඒ වගේමයි සුදු පැහැති නැත්නම් තලලු පැහැති ඉතාම ප්‍රසන්නයි ඉන්නවා. යම්කිසි කෙනෙක් පෙරපින් කළොත් අන්නේ පිනට ලැබෙන එක ඊළඟ ලාභයක් තමයි රූප සම්පත්තිය. නේද? දැන් සමහර මේ සමාජ තලයේ තුල තියෙන එහෙම රූපය නිසා සමහර අවස්ථා ලැබෙනවා. ඒ ප්‍රසන්න ස්වභාවය නිසා සමහරට අවස්ථා ලැබිච්ච අවස්ථා තියෙන මේ සමාජයේ. එතකොට දැන් මහා බෝසත්යන් වහන්සේ ගත්තොත් සංසාරේ ගොඩාක් පින් කරපු කෙනෙක්. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව ඉපදුනා. පිනට ඕනනම් බලන ලක්කන කියන සංයුත්තය. ලක්කන නෙවෙයි ලක්කන කියන සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ සඳහන් කරලා තියෙනවා උන්වහන්සේ සංසාර ජීවිතේ කරගත්ත පින් මොනවද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න. දීර්ඝ විස්තරයක් තියෙනවා. එතකොට කෙනෙකුගේ ජීවිතේ ප්‍රසන්න වෙන්න, ප්‍රසන්න රූප ස්වභාවයක් ලැබෙන්න එයාට පෙර පින හේතු වෙනවා. ඊළඟට බලන්න සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න. මොකද සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ? සත්පුරුෂයෝ කියන්නේ මෛත්‍රී සහගත, කරුණාවන්ත, දියුණුවේදී සතුටු වෙන, ඊළඟට උපේක්ෂා සහගත, ඕනෑම තත්ත්වයක් තුළ උපේක්ෂා සහගත, සිල්වත්. එවැනි අයට අපි කියනවා මේ සත්පුරුෂයෝ කියලා. ඒ කියන්නේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණ ධර්මයක් තියෙනවා. ඕනෑම කටයුත්තක් තුළදී යාළුවෝ ඒව ප්‍රකටයි. ඊළඟට සිල්වත් භාවයක් තියෙනවා. එතකොට කියනවා යා සිල්වත් ගුණවත් කෙනෙක් කියලා. අන්න එහෙම සිල්වත් ගුණවත් අය ලබන්න කැමති නම් මොකද කරන්න ඕන? අර සඳහන් කළේ විදිහට සරණාගමන තුලින් නේද? ඒ බුද්ධානුස්සතිය ආදී භාවනා තුලින්, සිල් සමාදානය තුලින්, සීලය රැකීම තුලින් පින සම්පාදනය කර ගන්න ඕන. අන්න යාට ලැබෙනවා සිල්වත් ගුණවත් ස්වාමිවරු. සිල්වත් ගුණවත් භාර්යාවරු. සිල්වත් ගුණවත් දරුවෝ. සිල්වත් ගුණවත් අම්මලා තාත්තලා. බලන්න මහා බෝධිසත්වයන් වහන්සේ බුදුනේ සිල්වන්ත අම්ම කෙනෙක් ළඟද නැද්ද? තාත්තෙක් ළඟද නැද්ද? අම්ම තාත්තෙක් ළඟ. සසර ජීවිතේ උන්වහන්සේ ගොඩාක් දුරට ඉපදලා තියෙන හරියම සිල්වත් ගුණවත් අම්මලා තාත්තලාගේ කුසේ. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ වටේ හිටපු 80 මහා ශ්‍රාවකයෝ සහ ශ්‍රාවිකාවෝ කොච්චර සිල්වත් ගුණවත් උත්තමයෝද? ඊළඟට 80 මහා ශ්‍රාවකයන්ටත් 80 මහා ශ්‍රාවකයන් කියන උතුමන් වහන්සේලාට ආශ්‍රය කරන්න ලැබුණේ මහා සත්පුරුෂ රත්නයක් වුණ බුදුන් වහන්සේද නැද්ද? පෙරපින. ඒක තමයි අපි ඕනෑ පින්කමක් අවසානයේ ප්‍රාර්ථනා ගාතාවක් කියන්නේ මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සත්පුරුෂ සමාගමම ලැබෙන්න ඕන නිවන් දකිනකම්. පින් කරලා අපි ඒකනේ ප්‍රාර්ථනා කරන්නේ. දැන් සාරිපුත්තයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ මොකක් කළාද? බුද්ධ ශාසනයක පෙර බුද්ධ ශාසනයක දින ගණනාවක් පින්කම් කළා. සිල් සමාදන් වෙලා බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන ආදී පින්කම් රාශියක් කරලා අවසානයේ ප්‍රාර්ථනා කළා මතු බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න ඕන කියලා. සිද්ධ වුණා. ඒ නිසා මේ පින හොඳට බලවත් අයට, පෙරකල පින් බලවත් අයට ලැබෙන්නේ තාම සත්පුරුෂ ගුණවත්, සිල්වත් ගුණවත් ස්වාමිවරු. එතකොට අපේ ජීවිතවලට යමෙක්ට දැනෙනවා නම් මට ඒක වෙලා නැහැ හාමුදුරනේ කියලා. අල්ලගන්න හේතුව මොකද්ද? පෙරපින මදිකම. එහෙනම් අරයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. තමයි තා පුණ්‍යවන්ත නම් යහපත් භාර්යාවක් ළඟ ඇති. තමයි තා පුණ්‍යවන්ත නම් යහපත් ස්වාමියෙක් ළඟ ඇති. තමයි තා ගුණවත් නම් මේ පින්වන්ත නම් යහපත් දරුවෝ ටික ළඟ ඇති. ඒ නිසා දැන් හිතන්නකෝ එහෙම සිල්වත් නැති, ගුණවත් නැති, එහෙම රළු පරළු භාර්යාවක්, ස්වාමියෙක්, දරුවෙක් එහෙම හම්බුණා කියලා. බලන්නේ ජීවිතේ මොකද්ද කියලා.
එතකොට අපි මේ පින ගැන ගොඩක් හිතන්න ඕනේ. මේ නිවන් දක්න තෙක් නේද? මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් දිව්‍යාත්ම භාවයක් ලැබුවත්. ඊටාම සිල්වත් ගුණවත් අයත් එක්ක මේ ගමන යන්න ඕන අපි. එක භවයක හරි අසත්පුරුෂයෙකු ගොඩක් මැදට වැටුනොත් වර්ධින්න පුළුවන් ආත්ම දහස් ගාණක්. දැන් මහදන සිටුවරට ඒකනේ උනේ. මහා ධන කියන්නේ මහත් වූ ධන ඇති සිටුවරයානේ. මෙයා ඇසුරට වැටුණු අසත්පුරුෂයන්ගේ. එන්නේ මෙයාට සත්පුරුෂ දැන් බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ වැඩ හිටියා. ආර්යයන් වහන්සේලාත් වැඩ හිටියා. නමුත් ඒ ඇසුරට වැටෙන පින තිබ්බේ නැහැ. මෙයා වැටුනේ සුරා සූදුවට මේ ලොල් වෙච්ච පිරිසකගේ ඇසුරට වැටුනේ. මොකද උනේ? හිඟමන යන තත්ත්වයකටපත් වුණා. අන්න බලන්න. හැබැයි මෙයාට බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ඇසුරු කිරීමේ මහා පිනක් කරගෙන ආවනම් මොකද වෙන්නේ? එයා නිවන් දැකපු කෙනෙක්. ඒතර හොඳට තේරුම් ගන්න ඕනේ. ඊටාම සත්පුරුෂ අය නිවන් දක්නාත් එක්ක අපට හමු වෙන්න ඕනේ. ඊටාම සහනශීලීව ඒ ආත්ම භාග්‍ය වන්න ඕන. ඒකට කැමති නම් බොහෝ පින් කරන්න ඕන. බොහෝ පින් කරන්න ඕන. ඊළඟට සඳහන් වෙනවා සැප සම්පත්. පෙරකල පින් තියෙන අයට උප්පත්තියෙන්ම සැප සම්පත්. ඇවිල්ලා මෙහි කඹුර හම්බ කරන්න දෙයක් නැහැ. නේද? දැන් සමහර අය විඳින දුකක් ඇත්තටම මේ ලෝකයේ තුල ගත්තට පස්සේ අපේ ගම්වල, නගරවල, රටවල් වල තුප්පත් පවුල් වල ඉපදුනාට පස්සේ ඒ පවුලම ගොඩ ගන්නයි, තමන් ගොඩ එන්නයි නේද? තමන් හදාගත්ත පවුල ගොඩ ගන්නයි මාරාන්තික දුක් විඳිනවා. හැබැයි සමහර අය ඉන්නවා උපදින්නේම පෝසත් අම්මා තාත්තා කෙනෙක් ළඟ. හරිද? ඇයි මේ නිකන්ද පිනට? මහා බෝසත්යන් වහන්සේ ඉපදුනේ මහා ධනවත් රාජ කුලයක. හම්බ කරන්න දෙයක් නැහැ අපහු. නේද? තියෙන දේ රැක බලා ගන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ. නිවන් දක්නාදී ඇත්තට පින්නතුන් හිතන්නේ දාන ආදී පින්කම් කරන්න පවා හොඳට ධනෙ තියෙනවා නම් හොඳද නැද්ද? අපි ඔය කියන්නේ දැන් අත්පය දිගහැරලා වේදම් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියලා අපි කියන්නේ. නේද? ඒ පිනට ලැබෙන්නේ එහෙම. හිතූ විදිහට පින්කම්. හරි දුගී මගේ යාචකයන්ට සංග්‍රහ කරනවා. ධනෙ වේදම් කළ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කරනවා. හරිද? ආවාස පූජා කරනවා. දුප්පත්ට ගෙවල් දොරවල් හදලා දෙනවා. නේද? එහෙම තියෙන්නේ. අප්‍රමාණ අනාථ නිවාස වලට උදව්පත දැන් සමහර අය ඉන්නවා ආසාව තියෙන කරගන්න බෑ. ඇයි? ඒ අදාළ ධන ආදී සැප සම්පත් නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරගෙන අනේ කවදා හරි මට මේවා නේද? මට මේ අනිත්‍යයට පිහිට වෙන්න හැකි වෙන්න ඕන. එහෙම කියලා ප්‍රාර්ථනාවෙන් ඔක්කොම වෙන්නේ නෑ. පින් කරන්න ඕනේ. එතකොට කෙනෙකුගේ ජීවිතේ බොහෝ සැප සම්පත් ලැබෙන්න පෙර පින් තියෙන්න ඕනේ. ඔන්න ඊළඟ කාරණා. දැන් අපි ඉස්සෙල්ලාම කතා කළා පින සම්පාදනය වෙන්නේ මොනවයින්ද? ඒව පින සම්පාදනය කරගත්තට පස්සේ ඒවා පෙරකල පින් බවට පත් වෙනවා. ඒ පෙරකල පින් වලට ලැබෙනවා නිරෝගී බව, ආයුෂය, රූපය, සැප සම්පත් සහ සත්පුරුෂ අය හමු වෙනවා. සමහර අය උතනදී වරන්ද ගන්නවා. පෙර පිනට ලැබිච්ච ලාභය තුලින් මෙයා වරද්ද ගන්නේ මත් වෙනවා. ඒකත් අපි කතා කරන්න ඕනේ. මොකද්ද මත් වෙනවා කියලා කියන්නේ? දැන් අපි හිතුව මෙන්න මෙහෙම. උපත්යෙන් දුප්පත් කෙනෙක් හිටිය කියලා හිතමු අපි. මේ උපත්යෙන් දුප්පත් කෙනාට කාලයක් ගිහලා පෙර පිනකට ලොතරැයියක් හදනවා. පෙර පිනකට ලොතරැයියක් හදනවා. ලක්ෂ 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක්. දැන් මෙයා මේක ලැබෙන්න කලින් හරීම නිහතමානී. හරිද? හරිම නිහතමානී, කරුණාවන්තයි. කියන්නේ හරීම ප්‍රසාද ජනක චරිතයක්. අර ලක්ෂ 20 30 40 50 හරි අතර කෝටිය හරි ලැබුණට පස්සේ සමහර අයට මොකද වෙන්නේ? එයාගේ චරිතය වෙනස් වෙනවා. අර මෙච්චර කාලයක් යාර ආපු විදිහ එකපාරට වෙනස් වෙනවා. ටිකෙන් ටික වෙනස් වෙනවා. උඩුකම් වෙනවා. සමහර ඥාතීන් ප්‍රතික්ෂේප කරනවා. අමුතුම පාවෙන ජීවිතයක් වෙනවද නැද්ද? හරිද? දැන් සමහර අය එහෙම වෙනවා. දැන් සමහර රැකියාවල නිලතල ලැබෙනවා. ඒ උසස් වීම ලැබෙන්නේ පෙර පින් වලට. එතන පෙර ජීවිතවල ගොඩාක් නිහතමානීව කටයුතු කරපු අයට නේද? එහෙම කියන්නේ ඔය මෛත්‍රී වගේ භාවනා කරද්දී ගොඩාක් නිහතමානී වෙනවා. ඉතින් අන්න ඒ වගේ මානසික ස්වභාවයන් නිසා මේ ජීවිතේ මෙයාට උසස් වීම ලැබෙනවා. හැබැයි උසස් වීම කියන පෙර පිනට ලැබිච්ච ලාභය තුලදී මෙයාට මොකද වෙන්නේ? මාන්නක්කාරකම එනවා. රජ වුණා වගේ අදහසක් එනවා. අපිට උනත් ඕක වෙන්න බැරිද? අපිට උනත් එහෙම වෙන්න පුළුවන්.
ධර්මයේ දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලා ඉස්සරහා අපි බණ කියනවා කියලා මාන්නයක් આવත් මොකද වෙන්නේ? අපි ඉවරයි. හරිද? ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ලොකු ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මෙහෙම කුටියක් දුන්නේ මට නම් දුන්න හොඳ කුටියක්. හරිද? එහෙම අපිට උනත් පින්නතුන්ට උනත් ජීවිතේ බොහෝ ලාභ ලැබෙනකොට අන්නේ ලැබෙන ලාභයන් තුලින් සමහර අය මාන්නේ ඇති කරගන්නව මත් වීම තුල. ඒකට කියන්නේ ලාභය තුල මත් වීම කියලා. දැන් බලන්න දැන් මත්පැන් බොනකොට මත්පැන් බොන්න මත් වෙනවද නැද්ද? මත් වෙනවා. සිහිය නැති වෙනවා. නුවණ නැති වෙනවා. නොකළ යුතු දේවල් කරනවා. නොකිය යුතු දේවල් කරනවා. හරිද? ලැජ්ජාව නැති වෙලා එහෙම. අන්න ඒ වගේ තමයි අපි දැන් කෙනෙකුට රූපේ තියෙනවා කියලා. රූපය කියන්නේ පෙර පිනට ලැබිච්ච එකක්. ඒක තුන නිහතමානීව වාසය කරන්න ඕන. මදයක් එවත් මත්වීමක් එවත් මාන්නයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අකුසල රැස් කරගන්නවා. මාන්නේ කියන අකුසලයක් බලවත් අකුසලයක්. අරිහත් මාර්ගයේදී ප්‍රහාණය වෙන්නේ මාන්නේ. එච්චර බලවත් එකක් ඒක. දැන් සමහර අය නිරෝගී බව. දැන් මන් දන්න එක උපාසකම්ම කෙනෙක් හිටියා හරිම නිරෝගී සම්පන්නයි. තාත්තා ලෙඩ ගොඩ. හරිද? මෙයාම මොකද කියන්නේ? දැන් තාත්තා කොච්චර වාර්ත හරිද අර පොත අරගෙන ක්ලිනික් යනවා හරිද? දැන් මෙයාම මොකද කියන්නේ? තාත්තටත් ඇහෙන කියන්නේ. මට්ටනේ ඔය ඉහෙන් බහින ලෙඩක් නැත්තේ. හරිද? ඒකට මෙයා හරිද? කාලයක් ගිහලා මොකද උනේ? මේ අම්මට මාරාන්තික රෝගයක් හටගත්තා. අනන්ත දුක් විඳා. දුක් විඳලා මැරිලා ගියේ. ඒ තාත්තා තාමත් ඉන්නවා. හරිද? බලන්න සමහර අයට පෙරපිනකට යම්කිසි නිරෝගී භාවයක් ලැබුණත් හරිද? ඒ නිරෝගී භාවය තුළ මාන්නය ඇති කරගෙන ගරහනවා. නේද? එහෙම අය ගොඩක් ඉන්නද නේද සමාජයේ? අනේ ගරහනවා අපි කවදාවත් එහෙම කරන්න නරකයි. අපිට නිරෝගී භාවයක් තියෙනවා අපි තාම මේක හේතුඵල ධමයක්. හේතුවන් නිසා මට මේක ලැබිලා තියෙන්නේ. මේක මම රැක ගන්න ඕනේ. මේක තුළ නිහතමානී වෙන්න ඕනේ. බලන්න සමහර අයට සැප සම්පත් ලැබිච්ච. ඒ සැප සම්පත් තුළ වාහන වලින් ගිහලා බහින්නේ කොහොමද? අමුතුම රංගනයක් විදිහට බහින්නේ. ඇවිදින්නේ 아무තු විදියට මත් වෙලා. හරිද? මත් වීම කියන්නේ ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. ඒක අපි දුබලකමක්. සැප සම්පත් වලින් කවදාවත් පෙරපිට ලැබිච්ච දේවල් නේ මත් වෙන්න එපා. බෙදා හදාගෙන පුළුවන් විදියට නිහතමානී වෙන්න. දැන් සමහර අයම සැප සම්පත් වලින් ඔය ලොකු වාහන වලින් එහෙම බැලලා කීල්ස් එකට ගියා කියමුකෝ. හරිද? එවැනි යම්කිසි වෙළඳ ආයතනයකට ගියාට පස්සේ ඒතර වැඩ කරන ළමයිටත් මාන්න පෙන්වනවද නැද්ද? නේද? මාන්න පෙන්වනවා සයිස් එක පෙන්වනවා. හරිද? ඇයි අපි එහෙම වෙන්නේ? නේද? අපි අර ලැබිච්ච ලාභෙට කියන්නේ අර කිරි වීදුරට ගොම දාගත්තා වගේ. නේද? අපි එහෙම වෙන්න හොඳ නැහැ. පිනට ලැබිච්ච ලාභය තුලින් තව කුසල් රැස් කරගන්න. නේද? ලැබිච්ච සැප සම්පත් වලින් නිහතමානීව තවත් පින් කරගන්න. ඒ විදිහට නිරෝගී බව ලැබෙනකොට ආයුෂ ලැබෙනකොට රූපය ලැබෙනකොට සැප සම්පත් ලැබෙනකොට ඊටාම ගුණබර සාම්භාරය දැන් සමහර අය ඉන්නවා දැන් විවාහ වුණා කියන්නකෝ හොඳ මහත්තයෙක් කර නෝනෙක් කර කියලා හිතන්නකෝ දැන් විවාහ වෙලා ඉන්නේ දැන් යාට ඒක තුනක් මාන්නේ උපදිනවා අපේ මහත්තයනේ ඒකට දැන් සමහර මහත්තුරු මත්පැන් බොනවා කාමයේ වරද හැසිරෙනවා කියලා ආරංචි වුණා කියන්නකෝ ඒකට අපේ මහත්තයා හරි දැන් මාන්නෙන් කතා කරනවා කාලයක් ගියනොත් මොකද වෙන්නේ අර මහත්තයාත් අර මහත්තයා ගන්නට වැටෙනවා හරිද? ඒ කියන්නේ තමන්ගේ පිනට ලැබිච්ච දරුවෝ නිසාවත් ආඩම්බර වෙන්න එපා. මත් වෙන්න එපා. ස්වාමියා භාර්යාව නිසාවත් මත් වෙන්න එපා. නිහතමානීව කාටවත් ඒක තුලින් රිදවන්නේ නැතුව. නේද? ජීවිතේ ගන්න. ඒතකොට තවත් පින් රැස් වෙනවා. මෙන්න මේ විදිහට. පින ගැන අපිට ගොඩාක් කතා කරන්න පුළුවන්. ඉතින් මේ කතා කළ ටිකත් ප්‍රමාණවත්ද නැද්ද? අපිට ලොකු දෙයක් ජීවිතේ ගන්න පුළුවන් දේශනා කරන අපටත් පිනුතුන්ටත්. ඒ නිසා මීට වඩා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිවන් දක්නාත් එක්ක අපි කවුරුත් නිවන් දකින්න කැමති අය. ඔය නිදිකණ්ඩ සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා මේ ලෝකෙට පහළ වෙන සියලු බුදුවරුත් පින කරන කොට පහළ වෙනවා. පින හේතු කරගෙන පහළ වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාත් පින කරනකොට පින හේතු කරගෙන පහළ වෙනවා කියලා. ඒ නිසා අපිට ධර්මාබෝධයට පින අත්‍යවශ්‍ය දෙයක්. පිනට බය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. නිවන ඉලක්ක කරගෙන පින්කම් කරන්න. පින්නන්ත හැම දිනාටම තව තවත් තමන්ගේ ජීවිතයේ පුණ්‍ය ගිරුම බලවත් කරගෙන
ජීවිතය අවසාන මොහොතේ මම මහා පින්වන්තයෙක් කියන හැඟීමෙන්ම ජීවිතය අවසාන කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ අපේ පිළිතුරු වැඩිපුර විස්තරයක්වත් සඳහන් කරලා නැහැ. ඒ නිසා අපිට දේශනා කරන්න වැඩිපුර කාලයක් ඉතුරු වුණා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ